right. එතකොට යම්කිසි වස්තුවකට බාහිර බලයක් දීලා ඒකේ හැඩය වෙනස් කරනවා. ඒ බලය අතහැරපුවම නැවත මුල් පීඨිමට එනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මෙයා තියෙනවා මෙයාගේ හැඩය වෙනස් කරනවා මේ අතහැරපුවම මුල් පීඨිමට එනවා. අන්න එවැනි වස්තුවකට අපි කියනවා මොනවා කියලාද? ප්‍රත්‍යාස වස්තුවක්. එහෙනම් මේ වස්තුව ප්‍රත්‍යාස ගුණ පෙන්නනවා. right. then මෙන්න මේ ප්‍රත්‍යාස ගුණ පෙන්වන වස්තුව. ඒ ගුණයට අපි කියනවා ප්‍රත්‍යාසතාවය කියලා. මොකක්ද එනම් ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ? බාහිර බලයක් හැම මේ වස්තුවක හැඩය වෙනස් කරලා ඒ බලය අතහැරපුවම වස්තුව නැවත මුල් තත්ත්වයටපත් වීමේ හැකියාව. ඒක තමයි අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ ගුණය. එතකොට මේකට හොඳම උදාහරණ තමයි මොනවද? අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණ රබර් පටියක් ගත්තාම අදිනවා. ඇදලා අතහැරපුවම මුල් තත්ත්වයට. ස්ප්‍රින් එකක් අදිනවා. අදලා තෑරපුවා මුල් තත්වයට. එහෙනම් ඒව මොනවාද අපි සලකන්නේ? ප්‍රත්‍යාස වස්තු විදියට සලකනවා. ඒව සලකනවා ප්‍රත්‍යාස වස්තු විදියට. right. එහෙනම් මෙන්න මේ ප්‍රත්‍යාස වස්තුවකට අපි හැඩය වෙනස් කරනවා. මේ ස්ප්‍රින් එකක් තියෙනවා. මෙයාට බාහිරින් බලයක් එකතු. බාහිරින් බලයක් එකතු කරාම මොකද වෙන්නේ? මෙයාගේ දිග වැඩි වෙනවා. එහෙනම් බලන්න මෙන්න මෙතන තිබ්බ එක මේ දක්වා දිග වැඩි වෙලා තියෙනවා. දිග වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේ බලය නැවත අතාරින්න. මේක අදලා අතාරිනවා. අතාරපුවම මොකද වෙන්නේ? නැවත මුල් පීඨිමට එනවා. එහෙනම් මේ ගුණයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රත්‍යාස ගුණය කියලා කියන්නේ මේ ගුණය. මේකට කියනවා ප්‍රත්‍යාස ගුණය කියලා. right. දැන් අපි එන්නේ ඔන්න ඔය වස්තුවක හැඩය වෙනස් කිරීමේදී එයා මත අපි කරනව මොකක්ද? කාර්යයක්. ඕගොල්ලෝ දන්නවා කාර්ය කියන්නේ මොකක්ද? බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් මෙන්න මේ බලය විස්ථාපනයෙන් වැඩි කරපුවාම එන කාර්ය වස්තුවේ ගබඩාව. ඒක ප්‍රත්‍යාස වස්තුවක් නම් අපි ඒකට කියනවා ප්‍රත්‍යාස විභව ශක්තිය කියලා. ඉස්සෙල්ලා කතා කරා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. මොකද්ද ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ? වස්තුවක පිහිටීම පොළොවට සාපේක්ෂව සිරස්ව වෙනස් කරනවා. උදාහරණයක් විදිහට මේ වස්තුව මම මේ මුඩට අරගෙන ඉන්නවා. මොනේ මෙයාගේ තැන්පත් වෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. යම් කිසි වස්තුවක් නමලා අල්ලන් ඉන්නවා. ඒකේ ගබඩා වෙන්නේ මොකක්ද එනවා? ප්‍රත්‍යාස විභව ශක්තිය. හරිනේ? right. එහෙනම් අද පාඩ මේ ප්‍රත්‍යාස විභව ශක්තිය තමයි මම මුලින්ම ඉස්සෙල්ලා කතා කරන්නේ. පිටුවාල තිබ්බ පිටු අංක 11. එන්න පිටු අංක 11. බලන්න. බාහිර බලයක් තුදා වස්තුවක ස්වභාවික හැඩය වෙනස් කිරීමෙන් යම්කිසි ශක්තියක් එහි ගබඩා කළ හැකි වේ. මෙම ශක්තිය ප්‍රත්‍යාස විභව ශක්තිය ලෙස හඳුන්වනවා. ලියන්න උදාහරණයක් විදියට පළවෙනි එක කැට බෝලයක් ඇදීමේදී එහි ගබඩා වන්නේ ප්‍රත්‍යාස විභව ශක්තියයි. ප්‍රත්‍යාස විභව ශක්තියයි. ඊළඟට දෙවෙනි එක දුන්නක් ඇදීමේදී එහි ගබඩා වන්නේ ප්‍රත්‍යාස විභව ශක්තියයි.
ඊළඟට බැලුමක් පිම්බීමේදී එහි ගබඩා වන්නේ ප්‍රත්‍යාස විභව ශක්තියයි. අපිට දීලා තියෙනවා ස්වභාවික දිග සිම්පල් L වන ප්‍රත්‍යාස දුන්නකට කෙලවරකට ගැට ගහලා තියෙනවා m කියලා ස්කන්ධය. m කියලා ස්කන්ධයක්. ඒ මත F බලයක් යොදා x දුරක් විස්ථාපනය කරනවා. එහෙනම් ආරම්භයේදී F වලගේ සාමාන්‍යයෙන් බලයක් නැහැ බිඳුව. මේක විස්ථාපනය කරනවා x බලයක් යොදලා කොච්චර දුරකටද? x කියලා දුරකට. එහෙනම් බාහිරින් බලයක් යොදලා මෙයාව පොඩ්ඩක් x කියලා දුරකට හදනවා. දැන් ඇත්තටම කරන්න ලෑස්ති හැම පාඩමකම තෝරාගත් කොටස් වලට ප්‍රශ්න 10 10 හදනවා. ඒකට තමයි මම මේ කෝල් කරනවා කියලා කිව්වේ ඉස්සෙල්ලා. එහෙනම් මම කෝල් කරලා ඔයගොල්ලන්ගේ අදහස් ටික ගන්න මේ පුළුවන් ද බැරිද? සමහරක් අය පාඩම් අතහැරලා ගියා. සමහරක් අය ගෲප් වලින් ලෙෆ්ට් වුණා, ලෙෆ්ට් වෙලා ආයා. නොඑක් හේතු තියෙනවනේ. එතකොට ඒ ටික ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ. ඒකල ලබන සතියේ ඉඳලා මේ වැඩසටහන පටන් ගන්නවා. right. එතකොට දැන් මෙයාගේ ආරම්භයේදී ගෙල්නේ. එතකොට මෙතෙන්දී වස්තුවක් මත කෙරෙන කාර්ය සමාන වෙනවා බලය වැඩි කිරීම විස්ථාපනය. කෙරෙන කාර්ය සමාන වෙනවා බලය වැඩි කිරීම මොකටද? විස්ථාපනය. හැබැයි මෙතෙන්දී බලය ආරම්භයේදී බිඳුවේදී බිලා ක්‍රමයෙන් තමයි බලය වැඩි වෙන්නේ. මොකක් හරි එකක් අදිනකොට හිමීට තමයි බලය වැඩි වෙන්නේ. එතකොට මෙන්න මේ බලය කියන එක අපි ගන්නෙ මෙතෙන්ද මධ්‍යස්ථ බලය. ගන්නෙ මොකක්ද? මධ්‍යස්ථ බලය. එහෙනම් මෙන්න මේ කාර්ය කියන එක සමාන වෙන්නේ මධ්‍යස්ථ බලය. වැඩි කිරීම විස්ථාපනය. මධ්‍යස්ථ බලය වැඩි කිරීම විස්ථාපනය. මේ බලය කියන එක අපි ගන්නෙ මොකක් කියලාද? මධ්‍යස්ථ බලය. එහෙනම් බලන්න කොහොමද මධ්‍යස්ථ බලය ගන්න කියන්නේ? මධ්‍යස්ථ බලය කියන්නේ ආරම්භක බලයයි අවසාන බලය එකතුව බෙදන්න ඕනේ දෙක. එහෙනම් මධ්‍යස්ථ බලය සමානයි ආරම්භක බලය බිඳුව. දැන් අවසාන බලය බෙදනවා කියෙන්ද? දෙක. මධ්‍යස්ථ බලය කියන්නේ බිඳුව ධන f බෙදීම දෙක. විස්ථාපනය කියන්නේ මෙයා මෙතන ඉඳන් මෙන්න මෙච්චර දුරක් තමයි විස්ථාපනය වෙන්නේ. ඒ කියන්නේ කොච්චරද? x දුර. මම ආයේ කියනවා. කාර්යය කියන්නේ මොකක්ද? බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. හැබැයි මෙතෙන්දි බලය දැන් අපි උදාහරණයක් විදියට පොළවේ තියෙන වස්තුවක් මෙයාගේ බර නිව්ටන් 100යි නම් මෙයා උඩට ගෙනියන්න නිව්ටන් 100ක් යදපුවම නිව්ටන් 100 මෙතන ඉඳලාම යොදාගෙන යනවා. නිව්ටන් 100 අපි ආරම්භක ලක්ෂ්‍ය ඉඳලාම යොදාගෙන යනවා. හැබැයි මෙතෙන්දි එහෙම වෙන්නේ නැහැ. මෙතෙන්දි ස්ප්‍රින්ට් එක නිකන් දෙන්නේ. නිකන් තියෙන ස්ප්‍රින්ට් එක මත මම බලයක් හදනකොට බලය ක්‍රමයෙන් තමයි වැඩි වෙන්නේ. එතකොට බිඳුවේ තියෙන බලය F දක්වා වැඩි වෙනවා. ඒ හින්දා අපිට මෙතෙන්ද බලය කියලා F ගත්තොත් ඒක වැරදි. මෙතෙන්ද බලය F කියලා ගත්තොත් ඒක වැරදි. ගන්න ඕනේ මධ්‍යස්ථ බලය. ඒකයි මම මධ්‍යස්ථ බලය කිව්වේ. කොහොමද එතකොට මධ්‍යස්ථ බලය ගණනය කරන්නේ? මධ්‍යස්ථ බලය ගණනය කරන්නේ ආරම්භක බලය එකතු කිරීම අවසාන බලය. බෙදීම දෙක. ආරම්භක බලය කියන්නේ බිඳුවයි.
අවසාන බලය කීයද? F. බිඳුව ධන F බෙදීම 2. එහෙනම් මධ්‍යන්න බලය වෙනුවට ගන්නවා මම මෙතන කාර්ය කියන එකට W කියලා දාන්නම්. මධ්‍යන්න බලය බිඳුව ධන F බෙදීම 2. වැඩි කිරීම මෙන්න විස්සාමනේ කීයද? X. එහෙනම් මෙතෙන්දී කාර්ය W සමාන වෙනවා බිඳුව ධන F බෙදීම කියන්නේ භාගයයි Fx වලට. දැන් ඔයගොල්ලෝ ගිය සතිය වල ඉගෙන ගත්තා W සමානයි FD කියලා. ආර්ය සමානයි බලය වැඩි කිරීම ඒකම තමයි මෙතන තියෙන්නේ. මම මෙතන D වෙනුවට තමයි අරන් තියන්නේ මේ D වෙනුවට තමයි X අරන් තියන්නේ. මේ මෙතෙන්දී මේ දුන්න මත බලය කියලා කියන්නේ මධ්‍යන්න බලය. right. එහෙනම් අපි ලියමු ආර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. ආර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. භාගයක් වෙන්නේ මෙතන F බෙදීම 2 කියන එක තමයි භාගය කියලා ලියලා තියෙන්නේ. right. එහෙනම් ලියමු ඒක යටින් මේ ටියුට් එකේ මේ එක පැත්තකට වෙන්න ලියා ගන්න මේ පැත්ත ඉඳ තියන්න. එක පැත්තකට වෙන්න ලියා ගන්න. ආර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කියන්නේ මෙහිදී බලය ලෙස සලකනු ලබන්නේ මධ්‍යන්න බලයයි. මේදී බලය ලෙස සලකනු ලබන්නේ මධ්‍යන්න බලයයි. එහෙමනම් ලියා ගන්න මධ්‍යන්න බලය සමානයි බිඳුව ඒ කියන්නේ නැත්නම් වචනෙන් ලියා ගන්න ආරම්භක බලය එකතු කිරීම අවසාන බලය බෙදීම 2. ආරම්භක බලය එකතු කිරීම අවසාන බලය බෙදීම 2. ආරම්භක බලය බෙදීම අවසාන ආරම්භක බලය එකතු කිරීම අවසාන බලය බෙදීම 2 තමයි මධ්‍යන්න බලය කියන්නේ. එහෙනම් දාන්න මධ්‍යන්න බලය සමානයි බිඳුව ධන F බෙදීම 2. මධ්‍යන්න බලය සමානයි බිඳුව ධන F බෙදීම 2. එදින සමීකරණය ලියන්න පුළුවන් අපිට ආර්ය සමානයි මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය. ආර්ය සමානයි මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් ආදේශ කරන්න පුළුවන් අපිට W සමානයි බිඳුව ධන F වාරයක් X. W සමානයි බිඳුව ධන F වාරයක් X. එහෙනම් කොටු කරලා ලියා ගන්න W සමානයි භාගයයි Fx. W සමානයි භාගයයි Fx. W සමානයි භාගයයි Fx. එතකොට අපි මේ වස්තුව මත කරන කාර්ය ගබඩා වෙනවා වස්තුවේ මොනවා විදිහද ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය. උදාහරණයක් විදිහට අපි මෙන්න මෙතෙන්දී මෙන්න මේ වස්තුව උඩට ගෙනියන්න කාර්යයක් කරද්දී
මෙයාමද ගබඩා වුණා එක මොකක්ද? mgh. මොකක්ද mgh කියන්නේ? විභව ශක්තිය. ඒ වගේම මෙතෙන්දී අපි කරන කාර්යය මෙයාගේ ගබඩා වෙනව මොනවා විදිහද? ප්‍රත්‍යාස විභව ශක්තිය විදිහට. එයා ගන්න තල්ලුක නම් දාලා යටි. මෙහිදී මෙම කාර්යය දුන්නේහි ගබඩා වන්නේ ප්‍රත්‍යාස විභව ශක්තිය ලෙසයි. ප්‍රත්‍යාස විභව ශක්තිය ලෙසයි. ලියාගන්න ඊගාවට හුක් නියමය මාතෘකාව. එතන යටින් දෙකම ලියාගන්න. මෙන්න මේ අපිට මේ නම ටිකක් කැත වුණාට පිට රටවල ඉන්නවා මෙන්න මේ විදිහේ නම් තියෙන අය. අපිට තමයි ඒක පොඩ්ඩක් නිකන් අවුල් වගේ තියෙන්නේ. උක්ලලා මාස්ටර් ලෝකේ වෙනස් කරේ. ගොඩක් දේවල් වෙනස් කරලා තියෙනවා. මම අර සාමාන්‍ය පන්තියේ විදිහට කරා නම් ඕක ඉතින් කියලා දෙන්න තිබුණා. කමන්න දැන් මේක මෙහෙම කරමු. මෙන්න මේ යොදනු ලබන බාහිර බලය සමානුපාතික වෙනවා මේ ඇතිවන දිගේ වෙනසෙවත් විතතිය. අපි මේකට කියනවා විතතිය කියලා. මේකට කියනවා විතතිය කියලා. එහෙනම් දුන්නක් මත ඇති කරනු ලබන බාහිර බලය එහි විතතියට සමානුපාතික වෙනවා කියලා මෙන්න මේ විද්‍යාඥයා කිව්වා. කවුද? හුක් කියන විද්‍යාඥයා. එයින්ද මෙන්න මේක නියමයක් විදියට එනවා හුක් නියමය කියලා. පැහැදිලිද? right. එහෙනම් ලියමු. ලියන්න හුක් නියමේ දුන්නක් මත යොදනු ලබන බාහිර බලය එහි ඇතිවන විතතියට සමානුපාතික වේ. එහි ඇතිවන විතතියට සමානුපාතික වේ. ඇහෙන විදිය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නියමයේ හුක් නියමය. එතකොට ඒක ඇහෙන විදිය ප්‍රශ්නයක් නෙමෙයි. හිතේ තියෙන දේවල් එක්ක ඇතිවන ප්‍රශ්නයක්. නැත්නම් ඒක කණේ දෝෂයක් නෙමෙයි. ඒක හිතේ තියෙන ප්‍රශ්නයක්. right. එතකොට මෙන්න මේ බාහිර බලය F නම් F කියන එක සමානුපාතික වෙනවා විතතිය.
දැන් තමන්ගේ නමට ඉස්සරහින් මේ පුක් කියලා කැලි දාගන්න යන්න එපා. ඒක නිකන් එතකොට අර නිකන් මේ සර් යන්න ඉඩ නැහැ. ඈ කතාවක් තියෙනවා මේ ඉස්පිරිතාලයක ලෙඩෙක් ඇතුළත් වුණා. හරිද? ඒ මිනිස්සයාගේ නම මල්ලප්පු. මල්ලප්පු තමයි මිනිස්සයා. එතකොට මෙයාගේ නම කේ මල්ලප්පු. මෙයාගේ නම කේ මල්ලප්පු. ඉතින් ඉස්පිරිතාලයට ඇතුළත් කරගනිද්දි නම ලියලා තින්නේ මෙන්න මේ විදිහට. මල්ලප්පු කේ කියලා. ඉතින් ඉස්පිරිතාලේ දැන් නර්ස් නෝනලා කතා කරනවානේ එක එක වැඩවලට. එතකොට කතා කරනවලු මෙන්න මේ විදිහට. ඉතින් ඉස්පිරිතාලේ ඉන්න මිනිස්සු හැරි හැරි බලනවලු කොහෙද මේ තියෙන්නේ කියලා. right. අන්න ඒක තමයි ඒ වගේ නම් දාගන්න ඔයගොල්ලෝ නම් දාගන්න යන්න එපා. එතකොට ඒක වෙනස් වෙනවා. දැන් අපි සාමාන්‍ය පන්තියේ හිටියනම් මේ හරි රසවත් කොටස්. නමුත් ඉතින් මේක ඉතින් ඔන්ලයින් එකනේ. එන්නේ ඉතින් ඔය විදිහට රිවිෂන් එකේදී බලමු. හරි. දැන් කියන්න කියප එකක් අමතකුණා. ඒව කියන්නේ. right. මෙන්න මේ f සමානුපාතික වෙනවා මොකටද? x ට. එතකොට මේ සමානුපාතික අතර පන්ති ඇතුළු නෑ. සමානුපාතික ලකුණු අයින් කරනවා. සමාන ලකුණක් එක්ක නියතයක් දාන්න. සමානුපාතික ලකුණ අයින් කරනවා සමාන ලකුණක් එක්ක නියතයක් දාලා මෙන්න දාපු නියතයේ කේ මෙන්න x. මෙන්න මේකට කියනවා එක්ක දුනු නියතය කියනවා. එහෙම නැත්නම් අරයාගේ නම දාලා කියනවා පුක් නියතය කියලා. ක්ලාස් පටන් ගන්න කලින් අපිට පටන් ගන්න බෑ රජෙන් කියන්නේ මේ පටන් ගන්න එක. right. එහෙනම් ලියා ගන්න පුළුවන් අපිට f සමානුපාතිකයි x කියලා ලිව්වා. එහෙනම් f සමානයි k වාරයක් x. f සමානයි k වාරයක් x. f සමානයි k වාරයක් x. එහෙනම් k කියන්නේ දුනු නියතය නැත්නම් හුක් නියතය කියලා කියනවා. k කියන්නේ දුනු නියතය නැත්නම් හුක් නියතය. right. දැන් බලන්නකො f කියන්නේ kx. f කියන්නේ kx. අපි දන්නවා w සමානයි මොකන්ද? භාගයක් fx. w සමානයි භාගයයි fx. දැන් බලන්නකො එහෙනම් f කියන්නේ මොකක්ද? kx. එහෙනම් මෙතන w සමානයි භාගයයි මේ f වෙනුවට දානවා මොකක්ද? kx. මේ f වෙනුවට දැම්මා kx. එහෙනම් මෙතන තිබ්බ x. එහෙනම් මේක ගන්න පුළුවන් w සමානයි භාගයයි kx වර්ගය. එහෙනම් මෙන්න දුනු නියතය ආශ්‍රයෙන් ලියන ප්‍රත්‍යාස විභව ශක්තිය. දුනු නියතය ආශ්‍රයෙන් ලියන ප්‍රත්‍යාස විභව ශක්තිය w සමානයි භාගයයි kx වර්ගය. right. අපි රජයට උත්නේතය උගන්වන්න යන්න ඕනේ මේ ඉස්සලා ඕගොල්ලෝ ඉගෙන ගන්නකො. ඉගෙන ගත්තට පස්සේ කාට හරි කියලා දෙන්න පුළුවන්. right. එහෙනම් ලියන්න. එතන ලියුවානේ. එහෙනම් w සමානයි භාගයයි fx.
W සමානයි භාගයයි f වෙනුවට දානවා kx. x එහෙනම් W සමානයි kx වර්ගය. right එච්චරයි කියන්නේ. එහෙනම් මොන්න මම උගන්වපු ටික ආයේ කියන්නම්. තමාරක් අය ඕන් එක ඕෆ් කරා ගන්නෙත් නැහැ නේ මම කියනකොට. මේ මොනවා කියනවද කියනවා. right එහෙනම් මෙන්න දුන්නක් තියෙනවා. මෙයා මත බාහිර බලයක් කරනවා. ඒ බාහිර බලයෙන් නම් මෙයාගේ දිග වැඩි වෙනවා x ප්‍රමාණය. මෙන්න මේ වැඩි වෙන දිග ප්‍රමාණය යොදන ලබන බලයට සමානුපාතික වෙනවා කියලා හුක් නියමයෙන් කියනවා. එතකොට මේ නියමයේ සමානුපාතික ලකුණු ඉවත් කරලා දානවා k කියලා නියතයක් මෙන්න x. මේකට හුක් නියතිය, දුනු නියතිය, සමානුපාතික නියතිය කියලා තුනම කියනවා. අපි ගත්තා කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. මෙතෙන්දී බලයේ විදියට ගත්තේ මධ්‍යන්න බලය. එහෙනම් කාර්ය සමානයි මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් මෙතන මධ්‍යන්න බලය උනේ බිඳුව ධන f බෙදීම 2 විස්ථාපන x. ඒ කියන්නේ කාර්ය w සමාන වුණා භාගය fx. ඔන්න ඒක සමීකරණය. W සමානයි භාගයයි fx. දැන් මේ f කියන්නේ kx. එහෙනම් මෙතෙන්ට දානවා kx. මෙන්න තිබ්බ x. මෙන්න භාගය. මෙන්න w. එහෙනම් w සමානයි භාගයයි k x වැඩි කිරීම x කියන්නේ x වර්ගය. එහෙනම් මෙන්න ඉගෙන ගත්ත පළවෙනි සමීකරණය. දැන් මේක ඉගෙන ගත්තේ දෙවෙනියට. මෙන්න ඉගෙන ගත්ත පළවෙනි එක. මෙන්න ඉගෙන ගත්ත තුන්වෙනි. ඔන්න ඔය ටික තමයි මම දැන් කරන්නේ. right. දැන් එනවා උදාහරණය ගන්න. උදාහරණ ගන්නට. සර්පිල දුන්නකට නිව්ටන් 10ක බලයක් යෙදීමෙන් එහි සෙන්ටිමීටර 1ක හැකිලුමක් ලබාගත හැකියි. right. සර්පිල දුන්නකට නිව්ටන් 10ක බලයක් යොදලා සෙන්ටිමීටර 1ක හැකිලුමක් ලබා ගන්නවා. එහෙනම් ගණන් වලට සමීකරණ තුනම ඕනේ. තුන්වෙනි එක විතර නෙවෙයි තුනම ඕනේ. මෙයාත් ඕනේ, මෙයාත් ඕනේ, මෙයාත් ඕනේ. ඒකයි මම අර නැවත ඒ තුනම මතක් කරේ. එහෙනම් අපි රූපසරණයක් ඇන්දොත් මෙහෙම අදින්න පුළුවන්. සර්පිල දුන්නකට දෙනවා නිව්ටන් 10ක බලයක්. මෙන්න දුන්න. මෙයාට නිව්ටන් 10ක බලයක් දෙනවා. එයා නිව්ටන් 10ක බලයක් දුන්නා මෙයා ඇකිලෙනවා. අපි તો මේ දක්වා ඇකිලෙනවා. එහෙනම් මෙන්න මුල් පිටම ඇකිලිච්ච දුර මොකද්ද? x. බලය නිව්ටන් 10යි. x නෙමෙයි ඒක දීලා තිනවා සෙන්ටිමීටර එකක් කියලා. එහෙනම් 1 සෙන්ටිමීටර. 1 සෙන්ටිමීටර කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර. සෙන්ටිමීටර මීටර කරන්න මොකද කරන්නේ? cm බෙදනවා. cm බෙදනවා කියන්නේ 10 ඍණ 2කින් වැඩි කරනවා. නිව්ටන් 10ක් දෙනවා. එහෙනම් අපෙන් අහනවා මෙයාගේ දුනු නියතිය මොකක්ද? k. ඇඳ ගන්න රූප සරණය. රූප සරණය ඇඳ ගන්න.
හරි එහෙනම් f සමානයි kx. මේ ඉන්නේ හුක් නියමයෙන් එන සමීකරණය. එහෙනම් k කියන්නේ f බෙදීම x. k කියන්නේ f බෙදීම x. කීයද f වලගේ නිව්ටන් 10යි. x වලගේ කීයද? 1 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර. 10 ඍණ 2 උඩට එනවා. 10 ධන 2 වෙනවා. එහෙනම් 10 වැඩි කිරීම 10 2යි නිව්ටන් මීටරයට. එහෙනම් මෙතන එනවා 1000යි නිව්ටන් මීටර. මෙන්න කේවලගේ දුරු නියතියගේ. ඔන්න දුරු නියතියගේ. බලය නිව්ටන් 10ක් ඇදපුවාම මෙන්න මේ දුන්නේ දිග සෙන්ටිමීටර් 1කින් ඇකිලෙන. සෙන්ටිමීටර් 1ක් කියලා කියන්නේ මොකද්ද? 1 වැඩි කිරීම 10 ඍණ 2ක් මීටර. 1 වැඩි කිරීම 10 ඍණ 2ක් මීටර. එතකොට මේ හුක් නියමයෙන් අපිට f සමානයි kx කියලා. f සමානයි kx කියලා. එහෙනම් k සමාන වෙනවා f බෙදීම x ට. එහෙනම් f කියන්නේ නිව්ටන් 10යි x කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර. එහෙනම් 10 ඍණ 2 උඩට ආවම 10 ධන 2 වෙනවා. 10 වැඩි කිරීම 10 2 කියන්නේ ඔක්කොම 1000යි නිව්ටන් මීටරයට. right එන්න ශක්ති සංසිතික නියමය. ශක්ති සංසිතික නියමය. කිසිම විටක ශක්තිය මැවීමක් හෝ විනාශ කිරීමක් සිදු කළ නොහැක. ශක්තිය කරන්නේ එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයකට පරිවර්තනය කරන එක විතරයි. ශක්තිය මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. කරන්නේ එක් ප්‍රභේදයක ඉඳලා තවත් ප්‍රභේදයකට මොකද කරන්නේ? පරිවර්තනය කරන එක විතරයි. එනම් යම් පද්ධතියක පවතින මුළු ශක්තිය සංසිතික වෙනවා. එන්න බලන්න ගැටලු අංකය 1 පිටු අංකය 12 1 2 ගානට යනකම් කරා තුන්වෙනි එක තියෙන්නේ කියන්නේ. එහෙමනම් කෙලින්ම එන්නකෝ අපි මේ දැන් ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය කතා කරපු එකේ එන්නකෝ පිටු අංකයේ 13 ගැටලු අංකය 8ට පිටු අංකය 13 ගැටලු අංකය 8 පිටු අංකය 13 ගැටලු අංකය 8 ගණන් ටික හදන්න කියනවා හරි බලමු 8 වෙනි ගාන මම ඒක හදලා ඉතින් ගණන් ටික හදාගෙන යන්නම්. බල නියතය කියන්නේ දුනු නියතය. ඒක 1960යි. මෙන්න දුන්නක් තියෙනවා. බල නියතය කියන්නේ එකේ 1960යි නිව්ටන් මෙතන සිම්පල් කරගන්න කැපිටල් තියෙනවා. මීටරය. දුන්නත මුදුනේ සිට ඒ කියන්නේ දුන්න මුදුනේ ඉඳලා 0.4ක් උඩින් කිලෝ 2ක් වන වස්තුවක් මුදා හරිනවා. කිලෝ 2ක් වන වස්තුවක් මුදා හරිනවා. එතකොට මෙයා ඇවිල්ලා මේකේ වැටෙනවනේ. ඒකේ වැදිච්චාම මොකද වෙන්නේ? මෙන්න මේ දුන්නේ කිලෙනවා.
මේ ඇකිලෙන දිග ප්‍රමාණය අහනවා. අපි ගමු ඒක x කියලා. දුන්න ඇකිලෙන දිග ප්‍රමාණය ගමු x කියලා. right ඇඳ ගන්න රූප සටහන. පිටු අංකයේ 13 8 වෙනි ගාන. පිටු අංකයේ 13 8 වෙනි ගාන. right එහෙනම් මෙතෙන්දී මෙයාගේ තියෙන්නේ විභව ශක්තිය. මම මේක ගන්නවා විභව ශුන්‍ය මට්ටම විදියට. මෙතන ගන්නවා විභව ශුන්‍ය මට්ටම විදියට. අපි ගමුකෝ මේක A පිහිටුම මේක B පිහිටුම කියලා. දාගන්න මේ විදියට. එහෙනම් මෙතෙන්දි විභව ශක්තිය බින්නවා. එහෙනම් මෙතෙන්දි තියෙනවා Aට විභව ශක්තියක් තියෙනවා A පිහිටුම. එහෙනම් එහි පවතින විභව ශක්තිය මෙතෙන් එනකොට මොකද වෙන්නේ? දුන්නට ලැබෙනවා ප්‍රත්‍යාශ විභව ශක්තිය විදියට. එහෙනම් එහිදී තියෙන විභව ශක්තිය දුන්නට ලැබෙනවා ප්‍රත්‍යාශ විභව ශක්තිය විදියට. එහෙනම් ලියමු එහිදී විභව ශක්තිය එහිදී විභව ශක්තිය සමාන වෙනවා මොකටද? mgh ට. එහිදී විභව ශක්තිය සමානයි mgh. එහිදී විභව ශක්තිය සමානයි mgh. right ගාන හදමු බලන්න. එහෙනම් මෙතන කීයද? m වලගේ කිලෝග්‍රෑම් 2යි. g වලගේ 10යි. h වලගේ 0.4. අතරවත් දෙක කීයද? ජූල් 8යි. ජූල් 8යි. එහෙනම් මෙන්න මේ විභව ශක්තිය ලැබෙනවා දුන්නට මොනවා විදිහටද? ප්‍රත්‍යාශ විභව ශක්තිය විදිහට. එහෙනම් ලියමු මෙම විභව ශක්තිය දුන්නට ලැබෙනුයේ ප්‍රත්‍යාශ විභව ශක්තිය ලෙසය. මෙම විභව ශක්තිය දුන්නට ලැබෙනුයේ ප්‍රත්‍යාශ විභව ශක්තිය ලෙසය. එහෙනම් අපි දන්නවා ප්‍රත්‍යාශ විභව ශක්තිය දුන්නේ කීයද? ප්‍රත්‍යාශ විභව ශක්තිය සමානයි භාගයයි kx වර්ගය කියලා මම දැන් ඉස්සෙල්ලා කිව්වා. එහෙනම් ප්‍රත්‍යාශ විභව ශක්තිය සමානයි භාගයව kx වර්ගය. ප්‍රත්‍යාශ විභව ශක්තිය 18 සමානයි භාගයයි කීවලගේ දීලා තියෙනවා කීයද? 1960යි. මෙන්න x වර්ගය. එහෙනම් දෙවරක් 8 16 බෙදනවා 1960 සමාන x වර්ගය. එහෙනම් x කියන්නේ 16 බෙදීම 1960 වර්ගමූලය. x කියන්නේ 16 බෙදීම 1960 වර්ගමූලය. එහෙනම් ලියන්න ප්‍රත්‍යාශ විභව ශක්තිය සමානයි භාගයයි kx වර්ගය. ප්‍රත්‍යාශ විභව ශක්තිය සමානයි භාගයයි kx වර්ගය.
එහෙනම් ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය කියන්නේ අරයගෙන් අයින් වෙන විභව ශක්තිය එක සමානයි 8 සමානයි භාගයයි k කියන්නේ 1960යි x වර්ගය. k කියන්නේ 1960යි x වර්ගය. එහෙනම් කවුරු හරි කෙනෙක් 16 1960න් බෙදලා වර්ගමූලය අරන් උත්තරේ දාන්නකො. දෙකයි දශම 0.4යි 0.09 මොකක්ද උත්තර දෙකක් එන්නේ. විනාශම් 0.9. 16 බෙදීම 1960 කියන්නේ 0.0281. විනාශම් 0.9. right අපි එමු ගැටළු අංකය මම හිතන්නේ තුන්වෙනි එක තියෙන්නේ නේ. ගැටළු අංකය 3. විභාගයේදී සුළු කරන්න ඒවා කැපෙන ඒවා දෙයි. දැන් අපි දීපු ගණන් වලට එහෙම කැපෙන්නේ නැතුණා. ඒකකයේ මීටර දුරක් නෙන්නේ මීටරේ. right එන්න බලන්න ගැටළු අංකය 3. මීටර 20ක් උස කඳු ගැටයක මුදුනේ සිට කිලෝග්‍රෑම් 5000ක බර ගලක් බිමට පෙරළෙන. ඒ කඳු ගැටයේ පාමුලට එන විට වේගය මෙන්න මේ උසයි දීලා තින්නේ මීටර 20ක් කියලා. කොච්චරද මෙයාගේ බර 5000යි කිලෝග්‍රෑම්. ඒක මෙතෙන්දී වේගය අපි ගමු v කියලා. එහෙනම් මම එදත් කිව්වා මෙන්න මේ මට්ටම ගන්නවා මොකන්ද විභව ශුන්‍ය මට්ටම. විභව ශුන්‍ය මට්ටම. මෙතෙන්දි මෙයාගේ චාලක ශක්තිය ධන විභව ශක්තිය තමයි මුළු යාන්ත්‍රික ශක්තිය. මෙතෙන්දි චාලක ශක්තිය ධන විභව ශක්තිය. එහෙනම් මේ පීඨුම A කියලා ගමු. මේ පීඨුම B කියලා ගමු. උත්තර දානවා 20යි එන්නේ.
right එහෙනම් අපිට ලියන්න පුළුවන් A හි මුළු ශක්තිය සමානයි B හි මුළු ශක්තිය. A හි මුළු ශක්තිය සමානයි B හි මුළු ශක්තිය. එහෙනම් A වල මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය. B හි මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය. A හි මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය. B වල මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය. එහෙනම් A වලදී මෙයා නිශ්චලයිනේ. එහෙනම් චාලක ශක්තිය බිඳුවක් වෙනවා. හැබැයි විභව ශක්තිය වෙනවා කීයක්ද? mgh. මෙයා නිශ්චලයිනේ. දැන් දෙන්න චාලක ශක්තිය බිඳුව විභව ශක්තිය mgh. සමාන වෙනවා. මෙයා පහළට ආපුවම විභව ශක්තිය බිඳුවක් වෙනවා. චාලක ශක්තිය කියන්නේ භාගයක් me වර්ගය. විභව ශක්තිය බිඳුව. විභව ශුන්‍ය මට්ටමකදී යක් පහළ ගන්න. එහෙනම් මෙතෙන්නේ m කියන්නේ 5000යි g කියන්නේ 10යි h කියන්නේ කීයද 20යි සමානයි භාගයයි m කියන්නේ කීයද 5000යි v වර්ගය 5000යි v වර්ගය මේ 5000ට මේ 5000 කැපෙන 10 වරක් 20 200 වැඩි කිරීම දෙක 400 සමානයි v වර්ගය එමනම් v කියන්නේ මූල 400 400 මූල කියන්නේ 20 20යි ms ශ්‍රේණියක 20යි ms ශ්‍රේණියක right හදපු නේද හදාගමු එමු ගැටළු අංකය 4 තිරස් මාර්ගයක 20ක වේගයෙන් ගමන් ගන්නා මෝටර රථයක් ගියර් උදාසීන කර කඳු පාමුලට පැමිණෙනවා. මාර්ගයේ ප්‍රතිරෝධයක් නොපවතින්නේ යයි සලකා මෝටර රථය කන්දේ කොපමණ සිරස් උසකට ගමන් කරන්නේදයි අහනවා. මීටර 20ක් කියලා දාලා තියෙනවා. මෙන්න මේ විදියට තමයි ওই කන්ද තියෙන්නේ. එහෙනම් මෙතෙන්දී මෝටර රථයේ වේගය කීයද? 20යි ms ශ්‍රේණියක. ගියර් එක නියුට්‍රල් කරපුවම මොකද වෙන්නේ? මේක මේ වගේ තැනකට ඇවිල්ලා නතර වෙනවා. නතර වෙන්න නම් ඉතින් බ්‍රේක් ගහන්න ඕනේ. ඒ විස ගන්නවා h කියලා. එහෙනම් මෙතන u නම් u කියන්නේ 20යි. මෙතන v වලගේ කීයද? බිඳුව. උපරිමසට ආපුවම වේගයේ බිඳුවක් වෙනවා. එහෙනම් මේක ගන්නවා අපි විභව ශුන්‍ය මට්ටම විදියට. විභව ශුන්‍ය මට්ටම විදියට ගන්න. එහෙමනම් මෙන්න මේ පිටුම ගමු A කියලා. මේ පිටුම ගන්න B කියලා. එන ගන්න රූප සරණ.
right එහෙනම් අපිට ගන්න පුළුවන් ශක්ති සංසිද්ධි නියමය. ශක්ති සංසිද්ධි නියමය. A හි මුළු ශක්තිය සමානයි B හි මුළු ශක්තිය. ශක්ති සංසිද්ධි නියමයෙන් A හි මුළු ශක්තිය සමානයි B හි මුළු A හි මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය. B හි මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය. හදන්න බලන්න අද මොනවද කියන්නේ? A හි මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය. B වල මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ධන විභව ශක්තිය. එහෙනම් මෙතන විභව ශක්තිය බිඳුවයි. ඇයි? ඒක අපි විභව ශුන්‍ය මට්ටම විදියට සැලකුවා. විභව ශක්තිය බිඳුවයි. චාලක ශක්තිය භාගයක් mu වර්ගය. භාගයක් mu වර්ගය. මෙතන චාලක ශක්තිය බිඳුවක් වෙනවා. ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. විභව ශක්තිය කියන්නේ මොකක්ද? mgh. එහෙනම් මෙතන භාගයයි mu වර්ගය සමාන වෙනවා mgh ට. මේ m ට මේ m කැපෙනවා. මෙතන u කියන්නේ 20 වර්ගය. එහෙනම් 20 වර්ගයේ බෙදීම 2. මේ ලියන්න. 20 වර්ගයේ බෙදීම 2. u වර්ගයේ බෙදීම 2 සමානයි. g කියන්නේ 10යි මෙන්න h. 20 වර්ගයේ 400. බෙදීම 2 සමානයි 10යි h. දෙවරක් 1යි දෙවරක් 200. මේ බිඳුවට මේ බිඳුව කැපිච්චාම h ලගේ 20යි මීටර. h ලගේ එනවා මීටර. චලන සමීකරණ වලින් හදන්න පුළුවන් වැඩේ දිග වැඩි. එන්න ওই විදිහට හදන එක ලේසි. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. v කියන්නේ අවසාන ප්‍රවේගය. right එන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන. නෑ ඒ ගණන් ටික ටිකක් අමාරුයි. තේරුම් නැතුණාට පොඩ්ඩක් අල්ලන් ඉන්න. මේ දැන් ආයේ කතා කර දැන් ඔයගොල්ලන්ට මම ටෙලිෆෝන් කරනවා කියවනේ. ටෙලිෆෝන් කරලා බලලා මේ පාඩම් තේරෙන්නේ නැති අයට ආයේ පොඩ කරනවා. ඇයි 10 කියන්නේ G වලගේනේ 10. මේ G වෙනුවට දැම්මේ 10. මේ මෙතන ලිව්වම පේන්නේ නැති නිසා මම මේ ටික උඩින් ගත්තා. එන්න පස්වෙනි ගාන. දැන් සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා. අනිත් පන්ති වල කරන්නේ ලේසි කණක්.
මං කරන්නේ ටිකක් අමාරු කරනවා. ඉතින් ඒකයි මෙතන මේ ඔන්ලයින් එක තුල තවත් ඒක ටිකක් වැඩි වෙලා තියෙනවා. අපි ගෲප් එකේ කරන්නේ ඊටත් වඩා අමාරු කරනවා. රූපයට අනුව මෙතන චාලක ශක්තිය ධන විභව ශක්තිය සමානයි මෙතන චාලක ශක්තිය ධන විභව ශක්තිය. මෙතන විභව ශක්තිය බිඳුවයි චාලක ශක්තිය කියන්නේ භාගයයි mu වර්ගය. මෙතන චාලක ශක්තිය බිඳුවක් වෙනවා ප්‍රවේගයෙන් හින්දා විභව ශක්තිය mgh. right එන්න බලන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන. ස්කන්ධයේ රෑම් 5ක් වන උණ්ඩයක් තියෙනවා. මෙයා ග්‍රෑම් 5යි නම් 5 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. මේක නිශ්චල ඉලක්කයක වදින. මෙන්න ඉලක්කය. ඒකල ඒක තුල යනවා සෙන්ටිමීටර කීයක්ද? 4ක් දුරට කාමද. එහෙනම් මේ තුල තමයි සෙන්ටිමීටර 4 කියන්නේ. 4 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර නම්. මෙන්න මේ තුල. එතකොට උණ්ඩේ මත ඇති වෙනවා සාමාන්‍ය ප්‍රතිරෝධී බලය කියන්නේ උණ්ඩේ ගමන් කිරීමට විරුද්ධව ඇති වෙනවා නිව්ටන් කීයද 100ක බලය. උණ්ඩේ මත සාමාන්‍ය ප්‍රතිරෝධී බලය වෙන්නේ නිව්ටන් 100. උණ්ඩේ ඉලක්කයේ ගැටෙන වේගය අපි ගමු එක u කියලා. මෙයා තමයි අහන්නේ. උණ්ඩේ ඉලක්කයේ ගැටෙන වේගය u තමයි අහන්නේ. ඇඳ ගන්න රෝග සමහර. දැන් බලන්නකො මේ උණ්ඩේ තියෙනවනේ චාලක ශක්තියක්. ඒ චාලක ශක්තිය වැය වෙනවා මෙතන ඇතිවන මේ ඝර්ෂණ බලය මැඩපවත්වාගෙන ගමන් කිරීම සඳහා. එහෙනම් මෙතෙන්දී උණ්ඩයේ චාලක ශක්තිය ගන්න. උණ්ඩයේ චාලක ශක්තිය සමාන වෙනවා භාගයයි mu වර්ගය. එන්නේ භාගයයි m කියන්නේ කීයද? 5 වැඩි කිරීම 10 ඍණ 3. u වර්ගය. ඔන්න උණ්ඩේ චාලක ශක්තිය. දැන් ඔන්ලයින් වැඩක් නැහැ කියලා අපිට මේකෙන් අතාරින්නත් බෑ. හේතුව මොකුත් නොකර ඉඳපුවාම සම්පූර්ණ අධ්‍යාපනයෙන් අතහැරෙනවනේ. මම උගන්වන්නේ 100ක් නම් මේකෙන් 40ක් අල්ලගන්න. 60ක් අතහැරලා දාන්න. මේ 40 පුළුවන් වුණොත් පදනමක් තියෙනවා. එතකොට අපිට පන්තිය පටන් ගත්තාම මේ පදනමේ ඉඳලා පන්තිය ගොඩනංවන්න පුළුවන්. එහෙම නැති වුණොත් 100ට 100ම නැති වුණොත් අපිට පන්තිය ගොඩනගන්න අමාරුයි.
ඒක තමයි යථාර්ථය. එහෙනම් මේවා සමහර මේවා ඉතින් තේරෙන්නේ නැහැ ගොඩක් ඒවා. මම දන්නවා ඒක. හැබැයි අපි මොනවාරි ක්‍රමයකින් මේක අඩුම හුරු වෙලාවක් තිබ්බොත් මෙතනින් අල්ල ගන්න පුළුවන්. right ඒ ඉන්න තමයි දැන් මට තේරලා තියෙනවා මේ ඔන්ලයින් පන්තිය ගොඩාක් අසාර්ථකයි. ඒ හින්දායි මම කිව්වේ මම කෝල් කරන්නම් කියලා. හේතුව සමහරක් අය group වලින් left වෙනවා. මම ආයේ left වෙච්ච අයටත් කතා කරනවා. ඒකල ආයේ අල්ලලා දෙනවා. මාස දෙකක් විතර හෙන පරිප්පුවක් කන්න වෙනවා. කමන්නේ මේ පරිප්පුව මං කන්න සූදානම්. ඕගොල්ලොත් ඒකෙන් ටිකක් හරි කන්න සූදානම් වෙන්න. එතකොට වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාව ඇතුළත මම ඒ ටික කියලා දෙන්නම්. එමීට හරි. right ඔන්න චාලක ශක්තිය. ඊළඟට මෙතෙන්දී මේ ඝර්ෂණයේ මැඩ පැවැත්වීමට උණ්ඩෙන් කාර්යයක් කරනවා. ඒ කාර්ය සමාන වෙනවා බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් උණ්ඩය ඝර්ෂණයේ මැඩ පැවැත්වීමට කරන කාර්යය. ඝර්ෂණය මැඩ පැවැත්වීම කරන කාර්යය සමාන වෙනවා බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් බලය කීයද? නිව්ටන් 100. මේ බලය නිව්ටන් 100 විස්ථාපනය කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 2යි. එහෙනම් 10 ධන 2යි ඍණ 2යි කැපිච්චාම කීයද එතන? 4. right එහෙනම් ලියා ගන්න උණ්ඩේ චාලක ශක්තිය මේක ලියා ගන්න. උණ්ඩේ ඝර්ෂණයේ මැඩ පැවැත්වීමට කරන කාර්යය මෙතන 4 ලියා ගන්න. right එහෙනම් මෙන්න මේ වැයවන චාලක ශක්තිය මෙයාට සමාන වෙන්න ඕනේ. හැදෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් වැයවන චාලක ශක්තිය සමානයි ඝර්ෂණයේ මැඩලීමට කරන කාර්යය. ඝර්ෂණය මැඩලීමට කරන කාර්යය. එහෙනම් මෙතන මේ භාගයක් n කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 3 u වර්ගය සමාන වෙනවා ඝර්ෂණයේ මැඩලීමට කරන කාර්යය කීයද? 4. එහෙනම් මෙතන දෙවරක් 4 8යි. 5 වැඩි කිරීම 10 ඍණ 3යි u වර්ගය. u වර්ගය කියන්නේ 8 බෙදීම 5 වැඩි කිරීම 10 ඍණ 3.
10 රින් 3 උඩට එනකොට 10 ධන 3 වෙනවා. ඒ කියන්නේ 8000. බෙදීම 5. 5 වරක් 1යි. ඉතිරි 3යි. 5 වරක් 6යි. 1600. එහෙනම් u වර්ගය කියන්නේ 1600. u කියන්නේ බිංදු දෙකේ වර්ගමූලය 1 බිංදුවයි 16 වර්ගමූලය 4යි ms ශ්‍රේණිය. ඔන්න ප්‍රවේගය. ඒක සමාන වෙන්නේ මේ අවස්ථාවේදී මුළු ශක්තිය සමානයි මේ අවස්ථාවේ මුළු ශක්තියට. මොකෙන්ද? ශක්ති සංස්ථිති නියමය. ශක්ති සංස්ථිති නියමයෙන් කියවෙන්නේ මෙන්න මෙතන මුළු ශක්තියයි මෙතන මුළු ශක්තියයි මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මෙතන තිබ්බ ශක්තිය මෙතෙන්ට යනකොට බිඳුවක් වෙනවා. ඒ බිඳුව වෙන්නේ ශක්තිය මෙතෙන්දි වැය වෙනවා. හත අට 9 10 ගණන් ටික තියන්න දැනට. ඒ ගණන් ටික ටිකක් අමාරුයි. එන්නේ ක්ෂමතාවය. මෙතෙන්දි මේ උණ්ඩේ මේකේ ඇවිල්ලා වදිනකොට ප්‍රවේගයක් තියෙනවා. ඒක u. ඒක තමයි හොයන්න යන්නේ. එතකොට මෙතෙන්ට තියෙනවා චාලක ශක්තිය. ඒ චාලක ශක්තිය උණ්ඩේ පසාරු කරගෙන යද්දී බිඳුවක් වෙනවා. මොකද මෙයා නතර වෙනවා. එහෙනම් මේ තිබ්බ ශක්තියට වෙච්ච දෙයක් තියෙන්න ඕනේ. මොකක්ද වෙන්නේ? මේ ඝර්ෂණයේ මැඩ පැවැත්වීම සඳහා මේ ශක්තිය මොකද වෙන්නේ? වැය වෙනවා. එහෙනම් මෙතෙන්දී වැය වූ චාලක ශක්තිය සමානයි ඝර්ෂණීය මැඩ පැවැත්වීමට කෙරෙන කාර්ය. චාලක ශක්තිය වෙන මේවා ඝර්ෂණීය මැඩ පැවැත්වීමට කරන කාර්ය වෙන මේවා. ඒ දෙන්න සමාන කරපුවම වෙනවා u වල. එන්න බලන්න පිටු අංකය 14 ක්ෂමතාවයේ හෙවත් ජවය. ක්ෂමතාවයේ හෙවත් ජවය. right. ක්ෂමතාවය කියලා කියන්නේ කාර්ය බෙදීම කාලය. එහෙමත් නැත්නම් ශක්තිය බෙදීම කාලය. ක්ෂමතාවය කියලා කියන්නේ කාර්ය බෙදීම කාලය හෝ ශක්තිය බෙදීම කාලය. එහෙනම් ක්ෂමතාවයේ P කියන්නේ කාර්ය කියන්නේ W බෙදීම P. right. එහෙනම් මෙන්න මේ සමීකරණ දෙක තමයි ඔය කොටුවේ ලියා ගන්න තියෙන්නේ. 6 7 ගණන් මම පස්සේ හදන්නම්. ඒවා ටිකක් අමාරුයි. බයෝ ලේසි වුණාට වැඩක් නැහැ. බයෝ වලින් බහුවර්ණ 4යි එන්නේ. විභාගත රචනායකයේ 5යි ඔක්කොම ලකුණු 9යි. මේ තියෙන්නේ බයෝ.
ෆිසික්ස් භෞතික විද්‍යාව බහුවර්ණ 12යි ව්‍යුහගත එකමාරයි 5යි 2යි කියන්නේ 7.5යි රචනා 2යි ඒ කියන්නේ 15යි කෙමිස්ට්‍රි බහුවර්ණ 13යි ලකුණු 13යි ව්‍යුහගත එකමාරයි 7.5යි රචනා 2යි 15යි බයෝ කර ඉඳලා හරියන්නේ නැහැ මේ ලකුණු 9ම අතහැරලා දැම්මත් ඒකක් ගන්න පුළුවන් 91ක් තියෙනවා හැබැයි ගොඩාක් පන්තිවල උගන්වන්නේ මොනවද බයෝ විතරයි ලකුණු 9ක් අරගෙන ගෙදර ඉන්නවනට වඩා හොඳයි අමාරුවෙන් හරි මේ වලට සෙට් වෙන එක right එහෙනම් බලන්නකො මෙතන ක්ෂමතාවය කියලා කියන්නේ කාර්යය මම ඉන්නේ ජූල් වලින් ශක්තිය කාලය තප්පර තප්පරයට ජූල් ඒ කියන්නේ අපි මේකට කියනවා වොට් තප්පරයට ජූල් කියන්නේ වොට් විභව ශක්තිය ඒ ගානේ දෙවෙනි කොටස හැදුවා. right ඔන්න ගහගන්නේ ඒකක කියන්නේ තප්පරයට ජූල් එකවත් වොට්. right අපිට කියනවා උදාහරණය තප්පර 10කදී ජූල් 200ක කාර්යයක් කරේ නම් ඊට අදාළ ක්ෂමතාවය හරි. තප්පර 10යි ජූල් 200 එහෙනම් කෙලින්ම සමීකරණය ගන්න වෙන්නේ P සමානයි W බෙදීම T. P සමානයි W බෙදීම T. එහෙනම් W කියන්නේ කීයද? ජූල් 200යි. කාලය තප්පර කීයද? 10යි. බින්දෙන් බින්ද කැපිච්චාම 20යි ජූල් තප්පරයට ඒ කියන්නේ වොට් 20යි. වොට් 20යි. එන්න බලන්න දෙවෙනි එක. ස්කන්ධය කිලෝග්‍රෑම් 8ක් වූ වස්තුවක් මීටර 2ක් උසට ඔස්සන. මෙන්න කිලෝග්‍රෑම් 8ක් වූ වස්තුව. එහෙමනම් එයාගේ බර කීයද? නිව්ටන් 80. එහෙනම් මෙයා උඩට උස්සන්න අඩුම නිව්ටන් 80ක් යොදන්න ඕන. කොච්චරක් උසට උස්සනවද? මීටර 2ක්. එකල මෙතෙන් අරන් මේ සඳහා ගත වෙනවා කාලය තප්පර කීයද? 10යි. කාලය තප්පර 10ක් ගත වෙනවා. එහෙනම් අපෙන් අහනවා කෙරුණු කාර්යය. කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. ඒ කියන්නේ W සමානයි FD.
මතක ඇති පාඩම් පටන් ගත්තා. එහෙනම් බලය නිව්ටන් 80යි දුර මීටර 2යි. 8 වරක් 2 16යි 160යි නිව්ටන් මීටර කියන්නේ ජූල්. නිව්ටන් මීටර කියන්නේ ජූල්. අහනවා මෙම කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය ක්ෂමතාවය P සමානයි දැන් කිව්වා W බෙදීම T කියලා. P සමානයි W බෙදීම T. W වලගේ කීයද? 160යි ජූල්. කාලය කීයද? තප්පර 10යි. බින්දුවර බින්දුව කැපෙනවා 16යි ජූල් තප්පරයට ඒ කියන්නේ 16යි වොට්. වොට් 16යි. බලමු ඊගාව ගන්න. ඊළඟ ගන්න බලන්න. බලන්න ඊගාව ගන්න. දුම්බකරයක් මගින් වරකට සිමෙන්ති කොට්ට. එක සිමෙන්ති කොට්ටයක් කීයද? කිලෝග්‍රෑම් 50යි. සිමෙන්ති කොට්ට 30ක් නිහත වේගයෙන් සිරස් ලෙස මීටර 40ක් උසට ඔසවනවා. එහෙනම් එක සිමෙන්ති කොට්ටයක් 50යි කිලෝග්‍රෑම්. හැබැයි ඔක්කොම දෙනවා 50 වැඩි කිරීම කීයද? 30. එහෙනම් 5 3 15යි 1500යි කිලෝග්‍රෑම්. එහෙනම් ඔක්කොගේම බර කීයද? 15000යි නිව්ටන්. එහෙනම් මෙයා උඩට ඔසවනවා නම් අවම වශයෙන් යොදන්න ඕනේ නිව්ටන් කීයද? 15000. අවම වශයෙන් නිව්ටන් 15000. මේක කොච්චර උසට අරන් යනවද? මීටර 40ක්. මේ සිමෙන්ති කොට්ට සෙට් එක. අරන් යනවා නිව්ටන් කීයද? 40ක්. මේ සඳහා ගත වෙනවා මිනිත්තු 5ක්. මිනිත්තු 5ක් කියන්නේ මිනිත්තුවකට තප්පර 60යි 60 වැඩි කිරීම 5යි. 6 5 කීයද? එහෙනම් ඔක්කොම එනවා 300යි තප්පර. 300යි තප්පර. එහෙනම් දොඹකරේ ක්ෂමතාව කිලෝග්‍රෑම් 50යි 50 කොට්ට 30යි 3 රප්පා 15යි 1500යි. එහෙනම් බර 15000. එහෙනම් ඉහළට යොදවන්න ඕනේ 15000. මිනිත්තු 5 කියන්නේ 60 වැඩි කිරීම 5 තප්පර කියලා. එහෙනම් ක්ෂමතාවයේ P සමානයි W බෙදීම T.
මේ අපි දන්නවා W කියන්නේ FD. එහෙනම් P සමානයි F වාරයක් D බෙදීම T. F වාරයක් D බෙදීම T. එහෙනම් දැන් බලන්න P සමානයි කීයද F කියන්නේ 15000යි. D කියන්නේ කීයද 40යි. P කියන්නේ කීයද 300යි. බින්දුවයි මේ බින්දුවයි මේ බින්දුවයි මේ බින්දුවයි. එහෙනම් මෙතන එනවා 1500 වැඩි කිරීම 4 බෙදීම 3. 3 ගණක් 1යි 3 ගණක් 5යි. 500 වැඩි කිරීම 4 කියන්නේ 2000යි කොට. වොට් 2000යි. වොට් 2000යි. එන්න 4 වෙනි ගාන. ස්කන්ධේ 60ක් වෙච්ච මිනිහෙක් මීටර 5ක් උස සිරස් උසක් ඇති පඩි පෙළක තප්පර 4ක කාලයක් නැතු. මිනිහාගේ බර ඒ 60යි කියලා ගත්තේ මිනිත්තුවකට තප්පර 60යි 60 වැඩි කිරීම 5 300යි. මිනිත්තු 5ක්. මිනිහාගේ බර කිලෝග්‍රෑම් 60යි. මිනිහා නගිනවා පඩි පෙළක. පඩි तो පෙළ 2000 මොකද? 2200 2000යි. 504ක් නෙන්නේ. මෙතන කාලය ගත්තේ මිනිත්තු 5ක් නේ. මිනිත්තු 5ක් කියන්නේ තප්පර 60ව 5ක්. ඒ කියන්නේ 60ව 5 තමයි 300. මෙයා නගිනවා මීටර 5ක්. කොච්චර කාලයකදීද? තප්පර 4කට. හරියට මෙයාගේ බර නිව්ටන් 600යි. එහෙනම් මිනිහාව මෙහෙම උඩට යන්න අවම වශයෙන් නිව්ටන් 600ක් ඕනේ උඩට. අවම වශයෙන් ඕනේ නිව්ටන් කීයද? 600ක්. එහෙනම් අහපවු මොකද්ද? කාර්ය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්තර. එහෙනම් කාර්ය සමාන වෙනවා බලය වැඩි කිරීම විස්තර. कार्य समानයි බලය වැඩි කිරීම විස්ථාපනය. මොකද්ද බලය වෙන්නේ? නිව්ටන් 600. විස්ථාපනයේ මීටර කීයද? 5යි. එහෙනම් 605ක් කියන්නේ ජූල් 3000. එහෙනම් මිනිහා තමන්ගේ බර ඉහළට අරන් යන්න ජූල් 3000ක කාර්යයක් කරනවා. අහනවා මිනිහාගේ ක්ෂමතා ප්‍රතිපාදනය. එනේ මිනිහාගේ ක්ෂමතාවයයි අහන්නේ. එහෙනම් P සමාන වෙනවා W බෙදීම T. P සමාන වෙනවා W බෙදීම T. W කියන එක හෙව්වා දැන්. මේ තියෙන්නේ W නේ. ඒ කීයද 3000යි. ජූල්. කාලය තප්පර 4. 3000 4ෙන් බෙදිච්චාම 750යි වොට්. වොට් 750.
right ඔන්නමයි යාන්ත්‍රික ශක්තිය පාඩම ඒ කොටස අවසන් කරා. ගණන් කීපයක් තියෙනවා ඒක මම එමෙට කරන්නම්. පාඩම ටිකක් සංකීර්ණ වැඩි වුණා සමහරක් අය.